දසත පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. හැම වෙනස්කමකදීම අපි වෙනස් වුණේ ඔබේ දියුණුවට. හැඩන් නැෂනල් බැංක් 1888 සිට විශ්වාසයක උරුමය. ඔබ මේ එක්වන්නේ සත්‍ය නිවැරදිව ගෙනෙන දසත ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වේ. මාතර පෙළපාලියට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ්. ඇමරිකානු රජයේ මුල්‍ය පරිපාලනය තවමත් අඩාලයි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේශ්වරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නා. ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා සඳහන් කළේ විග්නේශ්වරන් මහතා අරලියගහ මන්දිරයේදී දිවුරුම් දුන් බවයි. පසුගියදා පැවති උතුරු පළාත් සභා මැතිවරණයට මහමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සී.වී. විග්නේශ්වරන් මහතා එහිදී වැඩිම මනාප ලබා ගැනීමෙන් ජයග්‍රහණය කළා. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 1,32,255ක්. කෙසේ වෙතත් විග්නේශ්වරන් මහතාගේ දිවුරුම් දීම පිළිබඳ විවිධ වාර්තා පළ වුණා. ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් නොදෙන බවද පසුගියදා වාර්තා වුණා. ඒ අනුව විග්නේශ්වරන් මහතා පසුගියදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඊට අදාළ ලිපිය උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගෙන් ලබා ගත්තා. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා කළා. ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවති විශේෂ සාකච්ඡාවකදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස විග්නේශ්වරන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන බවට අවසන් එකඟතාවයකට පැමිණ තිබෙනවා. මේ අතර විග්නේශ්වරන් මහතාගේ දිවුරුම් දීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබුණා. ඒත් ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා සහභාගී නොවන බව සඳහන්. මෙයට හේතුව වී ඇත්තේ උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධූර පිරිනැමීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක්. ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩේකලනාදන් මේ වන විටත් එම සංවිධානයේ නායකත්වයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන් ලබන 11 වන දින සී.වී. විග්නේශ්වරන් මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව සඳහන්. ඒත් මෙම මන්ත්‍රීවරුන්ගෙන් ඇතැම් මන්ත්‍රීවරුන් විග්නේශ්වරන් මහතා ඉදිරියේ දිවුරුම් දීමට අකමැත්ත පළ කර ඇති බවද වාර්තා වනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පැවැත්වෙනවා. ඒ පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති උතුරු වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ දරුණු පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. අද දිනේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට නියමිතයි. පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ අනුශාසක රාමග්න මහානිකායේ අනුනායක ගිරිබේ ආනන්ද හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවේදී පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා උත්තරීතර මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර තිබුණා. කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම මණ්ඩලය පත් කිරීමට යෝජනා වී තිබුණද මෙම මණ්ඩලය උත්තරීතර මණ්ඩලයක්ද එසේත් නොමැතිනම් උපදේශක මණ්ඩලයක්ද නායකත්ව මණ්ඩලයක්ද යන්න පැහැදිලි නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේ සිටියදී උත්තරීතර මණ්ඩල පත් කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසනවා. මෙවැනි තත්ත්වයක් තුළ අද දිනේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව වාර්තා වනවා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පැවති පෙළපාලිය අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 24 දෙනා මේ මාස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සිසිර කුමාර මහතා වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත් පිරිසක් ඉදිරිපත් නොසිටි බැවින් එය ලබන සඳුදා දක්වා කල් ලැබුණා. එදිනටද ප්‍රමාණවත් පිරිසක් හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් නොවුනහොත් එය අවලංගු කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම සිද්ධිය ප්‍රධාන සැකකරුවෙකු වන එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. සැකකාර හර්මන් ගුණරත්න මහතාව ලබන සඳුදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 24 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරටුව සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ගෙන එනු ලැබුවේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි. මෙම සැකකරුවන් අතර මාතර මහනගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, දකුණු පළාත් සභා මන්ත්‍රී ගයන් සංජීව, මාතර නාගරික මන්ත්‍රී නලින් අබේගුණවර්ධන සහ මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාරද වනවා. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් දෙවිනුවරින් ආරම්භ කළ විරෝධතා පාගමනට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ බවට නැගෙන චෝදනා සම්බන්ධව අදාළ පරීක්ෂණයේදී සලකා බැලෙන බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම මේ වන විට මාතරට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පොලිසිය සිය රාජකාරිය පැහැර හැරියේද යන්න පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායම පරීක්ෂණ සිදු කරනු ඇති බවයි. දෙවිනුවරින් ඇරඹි විරෝධතා පාගමනට ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් මාතර නගර සභාව අසල සිටින බවට තොරතුරු ලැබී තිබියදීත් පොලිසිය එය වළක්වාලීමට කටයුතු නොකළ බවට එහි සංවිධායකයින් වන නීතිඥවරුන් වන මෛත්‍රී ගුණරත්න හා ශිරා ලක්තිලක යන මහත්වරුන් චෝදනා කර තිබුණා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් මහතා අද දිනේ දිවයිනට පැමිණීමට නියමිතයි. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බව වාර්තා වුණා. මෙම සංචාරය තුළදී සල්මන් කුර්ෂිඩ් මහතා, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි. එමෙන්ම මෙම සංචාරය තුළදී ඉන්දිය විදේශ අමාත්‍යවරයා උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සමග මෙන්ම උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාද හමු වීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දිය විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ඉන්දිය විදේශ අමාත්‍යවරයා සහ මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා අතර ගිවිසුම් දෙකක් අත්සන් තැබෙනු ඇති. ඒ සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සහ ත්‍රිභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගිවිසුමයි. 6 වන වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා අද උදෑසන ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී වැඩබාර ගනු ලැබුවා. ඒ ਸਰව ආගමික වතාවත් වලින් පසුවයි. දයාසිරි ජයසේකර මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වයඹට නව සම්වර්ධනයක් ළඟා කර දෙන බවයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවෙව ආසන සංවිධායකවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පත් කරනු ලැබ තිබෙනවා. ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා සඳහන් කළේ ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙත පිරිනැමූ බවයි. උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අභාවයේ හේතුවෙන් පුරපාඩු වූ ආසන සංවිධායක ධූරය සඳහා චන්ද්‍රසේන මහතා පත් කරනු ලැබ තිබෙනවා. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. සෞදියේ පොදු සමාකාලය අවසන් වීමට දින කිහිපයයි. බුද්ධ ගයාව ආරක්ෂිතයි. අස්ගිරි මානා හිමි කියයි. විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක්. සෞදි අරාබියේ රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ කෙතරම් ඉල්ලීම් ඉදිරිපත් කළද තවදුරටත් සෞදි අරාබිය තුළ නීති විරෝධී ශ්‍රී ලාංකික සංක්‍රමණයකින් රැඳී සිටින බව වාර්තා වනවා. එහි සිටින දසත විශේෂ වාර්තාකරු අනාවරණය කළේ තවදුරටත් අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සෞදි අරාබියාව තුළ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
තවත් මසකට අඩු කාලෙකින් නිමාවීමට ඇති සෞදි අරාබියානු රජය විසින් ප්‍රකාශයට පත් කළ පොදු සමාකාලයට සමගාමීව මේ වන විට දහස් සංඛ්‍යාත අනවසර සංක්‍රමණිකයින් එරටින් පිටව ගොස් තිබෙනවා. රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා සඳහන් කළේ එම කාල සීමාව තුළදී අනවසර ශ්‍රී ලාංකිකයින් 12000ක් පමණ නැවත මව්බිමට පිටව ගොස් ඇති බවයි. ඉක්ුත්දා පැවති තානාපති ජංගම සේවාවල සහාය ලබා ගැනීම සඳහාද 100කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් පැමිණ සිටියා. එහිදී తాවකාලික ගමන් බලපත්‍ර ලබා ගැනීමට සහ ස්ථානමාරු කිරීමේ සහ අනෙකුත් කම්කරු ගැටලු සඳහාද එම පිරිස තානාපති සේවා සහාය ලබාගත් බව සඳහන්. මේ අතර රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන් සඳහන් කළේ ඇඟිලි සලකුණු හෝ වෙනයම් සටහනක් සෞදි ආගමන විගමන කාර්යාලයේ පරිගණක දත්ත ගබඩාවේ සටහන් නොවීම හේතුව මත රියාද් කලාපයේ 900කට අධික පිරිසක් අවතන් වී සිටින බවයි. මේ හේතුව මත ජෙඩා කලාපයේද 1300ක පමණ පිරිසක් අවතන්ව සිටිනවා. එම පිරිස් පිළිබඳව මේ වන විටත් ශ්‍රී ලංකා තානාපති බලධාරීන් අදාළ සෞදි බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින අතර ඒ කඩිනමින් විසඳාලීමට අපේක්ෂිතයි. සියලු ආරක්ෂාව තරකර ඇති හේයින් බුද්ධගයාව ඇතුළු දඹදිව සිද්ධාස්ථානයන්හි ශ්‍රී ලංකා බෞද්ධ බැතිමතුන්ට සුරක්ෂිත බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්කිත මහානාහිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කළේ ඉන්දිය මධ්‍යම රජයේ හා බිහාර් ප්‍රාන්ත රජයේ පූර්ණ ආරක්ෂාව බුද්ධගයාව ඇතුළු සෙසු දඹදිව සිද්ධාස්ථාන වෙත ලැබී ඇති බවයි. ඉන්දියාවේ දඹදිව බෞද්ධ සිද්ධාස්ථාන වෙත සපයා ඇති වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 5 දින සංචාරයක නිරතව යලි දිවයිනට වැඩම කිරීමෙන් පසු මහානාහිමියන් මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්කිත මහානාහිමියන් ප්‍රදාන ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු විශේෂ දූත පිරිසක් ඉක්ුත් පළමු වනදා දඹදිව බලා පිටත්ව ගොස් තිබෙනවා. දඹදිව වන්දනා කිරීම සඳහා බැංගලෝරය හරහා නව ගමන් මාර්ගයක් හඳුන්වා දීමේ අවස්ථාවටද අස්ගිරි මහා නාහිමියන් සහභාගී වූ බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළා. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්කිත මාහිමියන් සඳහන් කළේ බුද්ධගයාවට පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව දඹදිව වන්දනාමාන කිරීම සඳහා පිටත්ව යාමට බොහෝ දෙනෙකු බියට පත්ව ඇතත් එවැනි අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොමැති බවයි. පුත්තලම ශාන්ත ඇන්ඩ්‍රු විද්‍යාලයේ පිහිටා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ තිබී ඡන්ද පත්‍රිකා සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ නිලධාරීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික විමර්ශන කටයුතු ආරම්භ වුණා. පසුගියදා ශාන්ත ඇන්ඩ්‍රු විද්‍යාලයෙන් ඡන්ද පත්‍රිකා තොගයක් සොයාගත් අතර ඒ පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙනවා. මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර අදාළ පරීක්ෂණවල මූලික විමර්ශන කටයුතු මේ වන විටත් අවසන්ව ඇති බව වාර්තා වුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙනවා. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා පත් කළ අතර තොරතුරු සෙවීම සඳහා පත් කළ කමිටුවේ විමර්ශන මේ වන විට අවසන්. මෙම සිද්ධියට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් සිදු කිරීමේ මූලික විමර්ශන කටයුතු අද ආරම්භ කෙරෙන අතර එම විමර්ශන කටයුතු දින 30ක කාලයක් සිදුවන බව වාර්තා වුණා. රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශන කටයුතු ආරම්භ කෙරෙන අතර එම විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන් අද දිනේ අදාළ ප්‍රදේශයට ගොස් සාක්ෂි සටහන් කරගත් බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානමින් සිටි පුද්ගලයන් 46 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. බේරුවල සමනල ක්‍රීඩාංගණයේ අසල ප්‍රදේශයේදී අද අලුයම මෙම පිරිස අත්අඩංගුවටගත් බව බේරුවල පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවටපත් වූවන් අතර පිරිමි පුද්ගලයන් 29 දෙනෙකු, කාන්තාවන් 7 දෙනෙකු සහ ළමුන් 10 දෙනෙකු වන බව වාර්තා වනවා. ඔවුන් යාපනය, කිරිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මීගමු යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සතොස්ස සභාපතිවරයාට අද වරෙන්තු නිකුත් කෙරුණා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා. සතොස්ස ප්‍රධාන කාර්යාලයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් එහි තිබූ CCTV කැමරා දර්ශන ඇතුළත් CD කොම්පඤ්ඤ වීදිය පොලිසියට ලබා දෙන ලෙස මීට පෙර අධිකරණය කළ නියෝගයේ නොසලකා හැරීම සම්බන්ධයෙන් අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටින්නයි සතොස්ස සභාපතිවරයාට නොතීස නිකුත් කර තිබුණා.
එහෙත් එම නොතියසියට අනුව අද දින සභාපතිවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. මේ අතර පෞද්ගලික බස් රථවලින් කප්පම් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු කෙකිරාව බස් නැවතුම්පලේදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මතුගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් රුපියල් 100ක් කප්පම් වශයෙන් ලබා ගනිද්දී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ ඊයේ දිනේදී. මොවුන් පානීය ජල බෝතලයක් පෞද්ගලික බස්සේ කොන්දොස්තරවරයාට ලබා දෙන විට කොන්දොස්තර විසින් කප්පම් මුදල ඔවුන්ගේ අතට දීම සිදු කෙරෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා යලිත් එම ප්‍රදේශීය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ සිට යලිත් පූජිත ජයසුන්දර මහතා නැගෙනහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. මීට පෙර නැගෙනහිර පළාත භාරව කටයුතු කළ ඒ මහතා හදිසි සේවා අවශ්‍යතාවයක් මත මූලස්ථානයේ වෙත කැඳවා තිබුණා. ඒ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් 2000ක අල්ලසක් ගත් බවට නැගුණු චෝදනාවකට කාන්තන්කුඩිය පොලිසිය නිලධාරීන් පිරිසක් බිම දනගස්සනු ලැබට එල්ල වූ පැමිණිල්ලක් මතයි. ඉදිරි මාස කිහිපය තුළ මෙරට රුපියලෙහි අගය ස්ථාවර වනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. රුපියලේ අගය පසුගිය අගෝස්තු 28 වැනිදා ඩොලරයට සාපේක්ෂව රුපියල් 135යි 720කින් පහත වැටුණා. එහෙත් ඉන්පසු එහි අගය 3.2කින් වර්ධනය වී තිබෙනවා. සිකුරාදා ඩොලරයක් සඳහා රුපියලේ අනුපාතිකය සටහන් වූයේ රුපියල් 131යි 730ත් 50ත් අතර ප්‍රමාණයකයි. එය වසර දෙකමාරකින් රුපියලේ ඉහළම අගය ලෙස සැලකිය හැකියි. මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ දේශීය හා බාහිර ආර්ථික සාධක හමුවේ රුපියල ස්ථාවරව පවතිනු ඇති බවයි. පසුගිය ජූලි මාසයේ සිට අගෝස්තු මැද භාගයේ දක්වා රුපියලේ අගය 4%කින් පහත වැටුණා. විදේශීය ආයෝජකයන් මෙරට බැඳුම් කර විකිණීමට ඊට ප්‍රධාන හේතුවයි. 2012 වසරේදී රුපියලේ අගය 10%කින් අප්‍රමාණය වූ අතර මේ වසරේ මේ වන විට 2.7%කින් පහත වැටී තිබෙනවා. විරාමයෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරුව දැන් විදේශ පුවත්. අයවැය සම්මත කර ගැනීමට නොහැකිව ඇමරිකානු රජයේ මුල්‍ය පරිපාලන කටයුතු අඩාල වී මේ වන විට දින ගණනාවක් ගත වී තිබෙනවා. මේ අතර රජයේ අකර්මණ්‍ය වීම නිසා වැටුප් රහිත නිවාඩු යවූ රාජ්‍ය සේවකයන් යලි කැඳවීමට ඔබාමා පරිපාලනය තීරණය කර තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් ප්‍රකාශ කළේ පෙන්ටගනේ ඇතුළු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් 4 ලක්ෂයක් ලබන සතියේ සේවයට පැමිණෙනු ඇති බවයි. අයවැය අනුමත නොකළද ආරක්ෂක සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා රිපබ්ලිකවරුන් සහ ඩෙමොක්‍රටික් නියෝජිතයන් අතර එකඟත්වයක් ඇතිවීම ඊට හේතුවයි. කෙසේ නමුත් සමස්ත අයවැයට එකඟ වීමට රිපබ්ලිකවරුන් තවමත් සූදානම් වී නැහැ. ඇමරිකානු අයවැය අර්බුදයට හේතු වී ඇත්තේ සියල්ලන්ට සහනදායී සෞඛ්‍ය සේවාවක් සහ ඔබාමාගේ සැලසුම් වලට විපක්ෂයේ එරෙහි වීමයි. ආණ්ඩුව තවදුරටත් අඩපණ වීම වැළැක්වීම සඳහා ඔබාමාගේ රජයෙන් නව ප්‍රවේශයක් ඉදිරිපත් විය යුතු බව ඔවුන් කියා සිටිනවා. Pressure mounts, enough Republicans will defect to get a funding bill passed in the House. බුරුමේ බෞද්ධ මුස්ලිම් ගැටුම් වලට සම්බන්ධ වූ 40කට අධික පිරිසක් බුරුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සතියේදී මුස්ලිම් ගම්මානයකට එල්ල කර ප්‍රහාරයෙන් 5 දිනක් පමණ මිය ගිය අතර 100කට අධික නිවාස ප්‍රමාණයක් ගිනිගෙන තිබුණා. ගැටුම් උත්සන්න වූ ප්‍රදේශයේ බුරුම ජනාධිපතිවරයා සංචාරය කළ නමුත් ඉන් අනතුරුවද ප්‍රහාරයක් දියක් වූ බව සඳහන් වනවා. පසුගිය මාර්තුවේ එල්ල වූ ප්‍රහාරයේ හේතුවෙන් මුස්ලිම්වරුන් 40ක් පමණ මරණයට පත් වූ බවද විදේශ මාධ්‍ය වාර්තා අනාවරණය කළා. බුරුමේ කන්ට්බාලු නගරයේදී හටගත් මෙම ගැටුම හේතුවෙන් නිවාස සහ කඩසාපු රැසක් ගිනිගෙන විනාශයට පත් වුණා. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූයේ මුස්ලිම් පුද්ගලයන් විසින් බෞද්ධ කාන්තාවක දූෂණය කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින්. සිරියාවේ පවතින රසායනික අවි ගබඩා විනාශ කිරීමේ කටයුතු ඊයේ සිට ආරම්භ කෙරුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකගත්වයේ මත ඇමරිකාවේ සහ රුසියාවේ මැදිහත් වීමෙන් සිරියාවේ පවතින රසායනික අවි විනාශ කිරීමේ තීරණයකට මීට පෙර එළඹුණා. රසායනික අවි විනාශ කිරීම සඳහා ජගත් සංවිධානයේ විශේෂඥයින් විසින් සිරියාවේ මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි. විදේශ වාර්තා සඳහන් කළේ මේ වන විටත් සිරියාවේ පවතින රසායනික අවි ගබඩා පවතින ස්ථාන හඳුනාගෙන ඇති බවයි. නේපාලයේ සාම්ප්‍රදායික මීපැණි උළෙල ඊයේ නිමවට පත් වුණා. ඉකුත් බ්‍රහස්පතින්දා ආරම්භ කෙරුණු මීපැණි උළෙල ඊයේ දිනේ තෙක් ක්‍රියාත්මක වූයේ විවිධ සම්ප්‍රදායික සිරිත් විරිත් මැද්දේ. පූර්ණ සහ අර්ධකාලීන මට්ටමින් මීපැණි කර්මාන්තයේ නිරත 70,000කට අධික ජනතාවක් මේ වන විට නේපාලයේ සිටින බව ඇස්තමේන්තු කර තිබෙනවා. ඔවුන් විසින් වසරකට නිපදවනු ලබන මීපැණි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1200 ඉක්මවන බව සඳහන්. මීපැණි උළෙලේ සංවිධායකින් සඳහන් කළේ නේපාලයේ මීපැණි වර්ග 20ක් පමණ නිෂ්පාදනය කරන බවයි. හිමාල අඩවියේ වනාන්තර වලින් එක්රැස් කරගනු ලබන නියම නේපාල මීපැණි ඉහළ ඖෂධීය ගුණයකින් යුක්තයයි සැලකෙනවා. වනයේ පීරා යන නේපාල ගෝත්‍රික ජනතාව මීමැසි වද කඩා පැණි එකතු කරගන්නේ ආදිවාසී ජනතාවට පාවිච්චිට පෞරාණික පන්නේ උපකරණ යොදා ගනිමින්.
විරාමෙන් අනතුරුව අවධානය කෙලිබිම පුවත් වෙතටයි. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ශූරතාවය දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් වී තිබෙනවා. දින 5ක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඊයේ නිමාවටපත් වුණා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ශූරතාවය දිනාගත් බස්නාහිර පළාත ප්‍රසාද ලකුණු 1088ක් ලබා ගත්තා. එහි අනුශූරතාව දිනාගත්තේ සබරගමුව පළාතයි. වයිම පළාත 3 වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා. ක්‍රීඩා උළෙල සඳහා දිවයිනේ පාසල් 968ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු තනතුරට අයදුම්පත් 6ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එහි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේ අද දිනෙන් අයදුම්පත් බාර ගැනීම අවසන් වන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සහාය පුහුණුකරුවෙකු වන ෆෙල් ෆාබ්‍රේස්, ෂේන් ඩෆ්, පීටර් මුවර්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට ඉල්ලුම් කර තිබෙනවා. නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු වන රුවන් කල්පගේද මෙලෙස අයදුම්පත් යොමු කළ පිරිස අතරට අයත්. මෙරට නවක වේගපන්දු යවන්නන් ජාත්‍යන්තර තරඟවලදී ක්‍රීඩා කිරීමට තරම් තත්වයකට තවම පත්වනු මැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් පවසනවා. ඔහු කියා සිටියේ තමන් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන සමයේ නොදන්නා දේ පිළිබඳව අන් අයගෙන් අසා දැන ගැනීමෙන් කටයුතු කළ බවයි. එහෙත් වර්තමානයේ සිටින නවක ක්‍රීඩකයින්ට එවැනි උනන්දුවක් නොමැති බවද වාස් පවසනවා. දැනට ශ්‍රී ලංකාවේ 20 දෙනෙකුගෙන් සමන්විත වේගපන්දු සංචිතයක් සිටින අතර ඉන් 10 දෙනෙකු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළා. නවක වේගපන්දු යවන ක්‍රීඩකයින් ජාත්‍යන්තරයට ගෙන යාමට තවත් වසර 3ක පමණ කාලයක් ගතවනු ඇති බව චමින්ද වාස්ගේ අදහසයි. චැම්පියන්ස් ලීග් පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් වුණා. අවසන් තරගයේදී ඔවුන් හමුවේ ලකුණු 33කින් පරාජය වූයේ රාජස්ථාන් රොයල් කණ්ඩායමයි. දිල්ලිහි පැවති තරගයේ කාසිය වාසයේ දිනු රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුව රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් වුණා. එනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඩේන් ස්මිත් පන්දු 39කදී ලකුණු 44ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහරක් ඇතුළත්. පන්දු යැවීමේදී ප්‍රවීන් තම්බේ ලකුණු 19කට කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකරු රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණයි. අජින්ක්‍යා රොහානේ පන්දු 47කදී ලකුණු 65ක් රැස් කිරීමට සමත් වුණා. සංජු සැම්සන් පන්දු 33කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 60ක්. විරාමෙන් අනතුරුව විදේශ විනිමය අනුපාතය බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද දින ප්‍රකාශයට පත් විදේශ විනිමය අනුපාතය මෙසේය. ඒ සමගින් අදර නියමිත දසත ප්‍රධාන පුවත් විකාශයමින් නිමවට පත්වනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ ඔබට ජයශ්‍රී. දසත පුවත් ඔබ වෙත ගෙනාවේ හැම වෙනස්කමකදීම අපි වෙනස් වුණේ ඔබේ දියුණුවට. හැඩන් නැෂනල් බැංකුව 1888 සිට විශ්වාසයක උරුමය.